සුබ සන්ධ්‍යාවක් ළමයි. අතර අපි අද අපේ මම හිතන්නේ අපි අද කතා කරන්නේ පස්වෙනි සෙෂන් එක අද. එතකොට පස්වෙනි සෙෂන් එකේදී අපි කතා කරන්න තියෙන දේවල් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම අපිට ඩිසිෂන් මේක අපි ඩිසිෂන් මේකින් කියලා විතර තියෙන ස්ලයිඩ් එක මම පොඩ්ඩක් මොඩිෆයි කරන්නම්. අපි අද කතා කරන්න යන්නේ ළමයි ලූප් සම්බන්ධයෙන්. right එතකොට මොන විදිහටද ලූප් අපිට යූස් කරන්න පුළුවන් ලූප් ගැන මොන වගේ ලූප්ස් වර්ගද අපිට Python වලදී දැනගන්න පුළුවන් වෙන්නේ ඔය කියන සාකච්ඡාව තමයි අපිට අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ලූප් එක අපි කතා කරද්දී අපිට සාකච්ඡා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ලූප් වර්ග වලින් while loop, ඊළඟට for loop, ඊළඟට nested loop, nested for loop, ඒ වගේම nested while loop ඔය කාරණා ටික අපිට කියන සරලව ගත්තොත් nested loop කියන ඒරියා එක අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන් විවිධ ලූප් වර්ග තියෙනවා. ඒ වගේ ලූප් වර්ගත් අපි කතා කරමු. මොකද මේ තමයි ප්‍රධාන ලූප් වර්ග දෙක අපිට Python වලදී සාකච්ඡා කරන්න තියෙන. ඒතර මේ හා සමානව මේ හා සම්බන්ධව කටයුතු කරනකොට අපිට තවත් ලූප් වර්ග කියන්නේ තවත් මේ ලූප් වලින් කරගන්න පුළුවන් දේවල් විවිධ විදිහට මේ භාෂාව හෙට මෙට අපිට කරගන්නීමේ හැකියාව තියෙනවා. ඒතර අපිට ඒ අවස්ථාවන් වලදී අපි බලමු කොහොමද මේ ලූප් වර්ග දෙක අපිට විවිධ දේවල් වලට භාවිතා කරන්නේ කියලා. ඒතර මම මුලින් ඔයාලට පැහැදිලි කරව විදිහටම ගාන්සරුත් පැහැදිලි කරපු විදිහට අපි මේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් තමයි මේ කතා කරන්නේ. ඒතර මේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් අරහා අපි සාකච්ඡා කරන්නේ මම හැමදාමත් මතක් කරන විදිහට මේ Python ගැන විතරක් නෙවෙයි. අපි මේ පාඨමාලාව කතා කරලා ඉවර වෙනකොට ඔයාට පුළුවන් වෙනවා loop කියන concept එක programming syntaxes ටික concept එක ඔයාට ඉගෙන ගන්න ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි C# Java PHP VB වගේ තව languages ගොඩක් එක්ක C වගේ languages ගොඩක් එක්ක. ඒතර මම මේකදී අපේ අන්තිම අවසාන අරමුණ තමයි ඔයාලට industry level එකකට application එක develop කරගන්න කොහොමද කියන කාරණාවන් දක්වා මේ සාකච්ඡාව ගෙන යන්න. එතකොට අපි බලමු කොහොමද මේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ඉන්ඩස්ට්‍රි එකටත් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඉන්ඩස්ට්‍රි එකේ අපි දකින සිස්ටම්ස් විදිහට ඒ වගේම වෙබ් ඇප්ලිකේෂන්ස් විදිහට කොහොමද මේ ලැන්ග්වේජ් හරහා අපි ඇප්ලිකේෂන් එකක් software එකක් develop කරන්න කියන තැනට තමයි අපි මේ ගමනේ නිමා වෙන්න තියෙන තැන. එතකොට මේ අපි ඉන්නේ බොහොම ඉතාමත් ආරම්භයක බොහොමත්ම ආරම්භයක ඉන්න අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඒ ආරම්භයේ බොහොම මුලින්ම හම්බ වෙන පළවෙනි කරුණක් තමයි මේ ලූප් කියලා කියන්නේ. ඒතර අපි මේ ලූප් අපි ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඊළඟ පාඩම විදිහට object orientation කියන පාඩමට යන්න. ඒතර object orientation වල තමයි මේ කතාවේ ආරම්භය පටන් ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම අපි අර මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන ඉතාමත් මේ අර අපි ගමනක ගමනක ආරම්භයකට ඕන කරන මාවත සකස් කරගන්නටත් මාවත සුද්ධ කරගත්තා විතරයි. මොකද අපි කොටින්ම කිව්වොත් එහෙම අර අපි යන්න ඕන පාරේ අර කැලෑකොළ ටික කපලා සුද්ධ පවිත්‍ර කරගෙන යන අධීරයේ තමයි අපි මේ දැන් ඉන්නේ. ඒතකොට මේ පාඨමාලාවේ මේ ප්‍රධාන කොටස් ඒ විදිහට නේද. අපි තාම කතා කරලා තියෙන බොහොම සරල කාරණා ටිකක් ගැන. එතකොට ඒ බොහොම සරල කාරණා ටික මම හිතනවා අපි බොහොම සරල විදිහට කතා කරා කියලා. ඒතර අපි මේ සරල කතාවම තමයි අපි ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට එන්ටර්ප්‍රයිස් ලෙවල් එකට එන්ටර්ප්‍රයිස් සොලියුෂන් ඩෙවලොප් කරන්න පුළුවන් වෙන විදිහට දැනුම අපේ වර්ධනය කරගන්නට තියෙන්නේ. ඒතර ඒ විදිහට අපේ දැනුම වර්ධනය කරගන්නට ඕන කරන තව මෙවලම් තියෙනවා. තව ටෙක්නොලොජිස් තියෙනවා. තව platforms තියෙනවා. තව frameworks ගොඩක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම අපිට අවබෝධයක් ලබා ගන්න ඕනේ අපිට මේ programming language එකෙන් වැඩක් ගන්න නම්. එහෙම නැත්නම් අපිට conditional statement එකක් ගැන දැනගත්තට loop එකක් ගැන දැනගත්තට variable එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තා පමණින් අපිට
ඉන්ඩස්ට්‍රි එකත් එක්ක හැපිලා ඉන්ඩස්ට්‍රි එකට ඕන කරන විදිහේ ලෙවල් එකේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කර ගැනීමට හැකියාව නැහැ. ඒතකොට ඒ දක්වා මේ ගමන අපි ඉදිරියට ගෙන යන්න ඕන කරන සියලුම වැඩ සකස් කරගමු. ඒ වටපිටාව අපි සකස් කරගමු. ඒ අතරේ අපි මේ කියන කොටස් ටිකත් අපි ඉගෙනගෙන ඉස්සරහට යමු. right. එතකොට ඔයාලට මම ඒ ගැන පොඩ්ඩක් අදහසක් දුන්නේ. ඔය ගැන අදහසක් අපි දීලා වැඩක් නැහැ මුලින්ම. මොකද හේතුව අපි මේ පාඨමාලාව පටන් ගන්නට කලින් ඔයාලට කිව්වොත් අපි මෙහෙම දෙයක් කරන්න කියන එක ඔයාලට ෆීල් වෙන්නේ නැහැ. ඔයාලා දැන් යම් කිසි දෙයක් පොඩි නොලෙජ් එකක් දැන් අරගෙන තියෙනවා. පොඩි කැමැත්තක් දැන් මේකත් එක පොඩි ගෝ එකක් තියෙනවා. ඒ ගෝ එක තියෙනකොට තමයි කියන්න ඕනේ මේකෙන් අපිට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කියන එක. ඒතර ඒ අදහස මම ඔයාලට දුන්නේ තව ටිකක් ඔයාලගේ මොරල් එක අප් කරගන්න සහ ඔයාලත් එක්ක මේ ගමන අපිට බොහොම ලේසියෙන් යන්න පුළුවන් වෙයි. ඒක බොහොම සුහදව ෆ්‍රෙන්ඩ්ලි අපිට මේ ගමන බොහොම සාර්ථකව යන්න පුළුවන්කම ලැබේ. ඒතකොට ළමයි ඔය විදිහට අපි මේ ගමන යන අතරේ අපි මේ පාඩම් මාලාවේදී ප්‍රධාන පාඩමක් විදිහට අපි මේ ලූප් සාකච්ඡා කරනවා. ඒතර අපි බැලුවොත් එහෙම ලූප් එකක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරොත් එහෙම අපි අහලා තියෙනවා ලූප් කියන වචන. අපි භාවිතා කරලා ඇති සමහරක් විදිහට ලූප් ස්ටේට්මන්ට්ස් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් වල. අපි සරලව කතා කරොත් ලූප් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි කිව්වොත් එකම දෙයක් නැවත නැවත කිරීම තමයි මේ ලූප් කියලා කියන්නේ. අපි කියනවා iterations. ඔය විදිහට අපි විවිධ වචන වලින් විවිධ pronunciation වලින් කියනවා. එකම දෙයක් නැවත නැවත අපේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ කර ගැනීමට අවශ්‍ය නම් අපි භාවිතා කරන්නේ ළමයි ලූප්. අපිට ඕන වෙන්නේ ලූප්. පැහැදිලිද? ඒතර උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයාලට මට බිඳුවේ ඉඳන් 10ට යනකම් සංඛ්‍යාවල එකතුව අරගෙන දෙන්න කිව්වොත් මට පුළුවන්කම තියෙනවා මේ ලූප් එකකට දාලා ඒ වැඩේ කරලා දෙන්න. ඇයි මම එහෙම කියන්නේ? මගේ ෆන්ක්ෂන් එකේ තියෙන එකම දේ මොකද්ද? එකතුව. 1 ඉඳලා 10 දක්වා යන එකතුව. ඒතර ඔයාලා කල්පනා කරනවා ඒකට ලූප් එකක් ඕනේ නැහැනේ. 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම එහෙම දාන්න පුළුවන් නේ කියලා. හරි. 10ට යනකම් පුතේ පුළුවන්. මම ඔයාලට කිව්වොත් එහෙම බිඳුවේ ඉඳලා මිලියන 5කට යනකම් ඔයාලගේ තියෙන සංඛ්‍යා ටික එකතුව මට දෙන්න කිව්වොත් ඔයාලට ඒක දෙන්න හැකියාවක් නැහැ අතින් එකතු කරලා. එහෙනම් අපිට ඒ වෙලාවට අනිවාර්යෙන්ම හොයන්න වෙනවා මෙකනිසම් එකක්. මේක කොහොමද අපිට ඒ විදිහට එකතු කිරීම දාන්නේ නැතුව මේක කරන්න කියන එක. එහෙනම් අන්න ඒ වගේ සරල ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න ගිහලා තමයි ළමයි මේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් වල මේ ලූප් කියන දේ උපදින්නේ. ආරම්භ වෙන්නේ. එතකොට අන්න ඒ විදිහේ අපිට යම් කිසි දෙයක් නැවත වාරයක් කරගන්න ඕන නම් මම කොහොමද ඒක කරන්නේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහලා තමයි මේ ලූප් කියන දේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකෙදි අපිට කරගන්න පුළුවන් දේ ඔයාලා දැන් දන්නවා. එකම දෙයක් නැවත කර ගැනීම. සංඛ්‍යාව එකතු කිරීම පමණයි එතන තියෙන්නේ. එකම දේ ඒකයි. ඒකයි මම කිව්වේ එකම දෙයක් නැවත වාරයක්. එහෙනම් එකතු කර ගැනීම කියන කාරණාව අපිට නැවත එක එකතු කිරීම, දෙක එකතු කිරීම, තුන එකතු කිරීම කියනකට කාරණා තුනක්. එක එකතු කිරීම දෙක එකයි. දෙකෙන් ඒන උත්තරේ ඊළඟ එකත් එක්ක එකතු කිරීම තව කාරණාවක්. ඒන උත්තරේ ඊළඟ සංඛ්‍යාවත් එක්ක එකතු කිරීම තවත් කාරණාවක්. හැබැයි එතන තියෙන්නේ ළමයි එකම ෆන්ක්ෂන් එකක් විතරයි. එකම ඇක්ටිවිටි එකක් විතරයි. මොකද්ද ඇක්ටිවිටි එක? එකතු කිරීම කියන ඇක්ටිවිටි එක. හැබැයි මට කරගන්න ඕනේ ඒ ඇක්ටිවිටි එක එක වතාවකට වඩා කී වතාවක්ද? ගොඩක් වතාවක්. විශාල ප්‍රමාණයක්. වතා ගොඩක්. එහෙනම් අන්නේම වතා ගොඩක් එකම ඇක්ෂන් එකක්, එකම බිහේවියර් එකක්, එකම ෆන්ක්ෂන් එකක් අපිට එක්සිකියුට් කරගන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම භාවිතා කරන්නට සිද්ධ වෙන්නේ ළමයි ලූප්. පැහැදිලිනේ? එහෙනම් අපිට මේ ලූප් යටතේ අපි සාකච්ඡා කරනවා විවිධ ලැන්ග්වේජස් වල විවිධ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල විවිධ විදිහට මේ ලූප්ස්. ඒතකොට ප්‍රධාන වශයෙන්ම අපිට ඉගෙන ගැනීමට සිද්ධ වෙන තියෙන ප්‍රධානම බේසික්ම ලූප් වර්ග දෙකක් තියෙන ඕනම ප්‍රෝග්‍රෑමින් එකක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක ඒ තමයි while loop එක සහ for loop එක. right? ඒතර while loop එක කියන එකත් බොහොම ඉතා අලංකාරයි, බොහොම ලස්සනයි. while loop එකෙන් කරන්න පුළුවන් දේවල් හරිම විශ්මිතයි. ඒ වගේම for loop එක කියලා තවත් හොඳ loop එකක් තියෙනවා. ඒ for loop එකෙන් කරන්න පුළුවන් දේවලුත් හරිම විශ්මිතයි, බොහොම ප්‍රියජනකයි. අපි සාකච්ඡා කරද්දී ඔයාලට තේරෙයි මේ දෙක තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න මේ අපි තාමත් සාකච්ඡා කරන්නේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට්. මේ කන්සෙප්ට් අපි රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකකට ගෙනියන්න ඕනේ. ඒ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකට ගෙනියන ගමනේදී
මේ තමයි අපේ වැට සුද්ධ කර ගැනීම කියලා හිතුවට ඔයාලා කමක් නැහැ. රයිට්. එතකොට අපි ළමයි දැන් ඔයාලට බොහොම පැහැදිලි අදහසක් ඇති මොකද්ද මේ ලූප් කියන්නේ කියන එක. රයිට්. තවත් සරල උදාහරණයක් අරගෙන මම ලූප් පැහැදිලි කරොත් එහෙම ඔයාලා හිතන්න සංගීත පුඩු තරගයක් තියෙනවා කියලා අපි 20 දෙනෙක් ඉන්නවා. ඔය 20 දෙනාට අපි 20 දෙනාව කැඳවලා අපි සංගීත පුඩු තරගයක් තියෙනවා. එතකොට සංගීත පුඩු තරගෙදී අපි මොකද්ද කරන්නේ? අපි බොහොම ලස්සන බොහොම ප්‍රියජනක බොහොම විනෝදකාමී ක්‍රීඩාවක අපි යෙදෙනවා නේ. අපි ඉන්නවා 20 දෙනෙක් පුටු 19ක් තියෙනවා. එතකොට අපි ඔය පුටු 19 වටේ කැරකෙනවා. ඉටරේෂන් එකක් නෙවෙයිද? ඕකට අපි කියනවා ලූප් එකක් කියලා. එහෙම නන්නේ. එහෙනම් අපි එකම පුටු 19ක් වටේ අපි වට 10ක් විතර කැරකෙලා කවුරු හරි කමාන්ඩ් එකක් දෙද්දි ස්ටොප් කියලා අපි ස්ටොප් වෙනවා. අපිට පුළුවන් තරම් ඉක්මනට අපි ළඟම තියෙන පුටුවේ වාඩි වෙන්න උත්සාහ කරනවා. බැරි වුණොත් බැරි වෙන කෙනා එළියට යනවා. ආයෙමත් තව පුටුවක් අයින් කරනවා. ආයෙමත් කරකිනවා. එහෙනම් ඔතන තියෙනවා තව මොකද්ද ළමයි? අපිට වාඩි වෙන්න පුළුවන් වුණොත් කියන එක. එතනත් හොඳ දෙයක් තියෙනවා. මොකද්ද එතන කියන්නේ? අපිට වාඩි වෙන්න පුළුවන් වුණොත්. there's a condition, right? condition. එහෙනම් condition එකකට යටත්ව තමයි ළමයි මේ loop එක iterate වෙන්නේ. condition එකකට යටත්ව තමයි මේ loop එක කරකෙන්නේ. පැහැදිලිද? ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? දැන් 19 දෙනා ඉන්නේ. පුටු කීයද තියෙන්නේ? පුටු 18යි තියෙන්නේ. එහෙනම් දැන් ආයෙමත් සැරයක් යාලා අපේ කමාන්ඩ් එකට අනුව යාලා කැරගෙනවා. කැරගෙනකොට ආයෙමත් ඉටරේෂන් එකක් වෙනවා. එකම පුටු ටිකක් වගේ තමයි යාලා ආයෙමත් කැරකෙන්නේ. එතන තියෙන පුටු වලින් ආයෙමත් පුටුවක් අඩු නිසා ස්ටොප් කියද්දී අපි වාඩි වෙද්දී මොකද කරන්නේ? අපිට ආයෙමත් කන්ඩිෂන් එකක් චෙක් වෙනවා ළමයි. ආයෙමත් කන්ඩිෂන් එක තමයි මට පුටුවක් available ද නැද්ද? if only if පැහැදිලිද? ඔන්න එහෙනම් ළමයි අපිට දැන් ඔන්න ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. අපි අර කලින් භාවිතා කරපු කලින් ඉගෙන ගත්ත දේවල් ඔන්න දැන් අපිට මේකෙදි යූස් කරන්න වෙනවා. පැහැදිලිද? කන්ඩිෂන් එකක් තියෙනවා ළමයි. එහෙනම් එතන ඒ කන්ඩිෂන් එකේදී නැවත වරක් චෙක් වෙනවා මට පුටුව තියෙනවද නැද්ද කියන එක උඩ. මට වාඩි වෙන්න පුළුවන්ද බැරිද කියන ඇක්ෂන් එක. එහෙනම් මට පුටුව තිබුණොත් මට වාඩි වෙන්න පුළුවන් ළමයි. මට පුටුව නැතුනොත් මට අයින් වෙන්න වෙනවා. හැබැයි ක්‍රීඩාව ඉවර නැහැ. ක්‍රීඩාව ඉවර වෙන්නේ කොතනින්ද? 19 දෙනෙක් අයින් වෙලා එක පුද්ගලයෙක් ජයග්‍රාහකයා බවට පත් වෙනවා. එහෙනම් අපිට ඔතන තියෙනවා ළමයි වට කීයක්ද කියන එක ඩිෆයින් වෙලා තියෙනවා. එහෙනම් වට කීයක්ද කියන එක ඩිෆයින් වෙලා තියෙනවා. එහෙනම් වට කිහිපයක් අපිට ඩිෆයින් වෙලා තියෙනවා නම් අපිට එවැනි ලූප් එකක් අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම වට කිහිපයක් ඩිෆයින් වෙලා නැත්නම් එවැනි ලූප් එකක් එවැනි ඉටරේෂන් එකක් භාවිතා කරන්නත් අපිට ලූප් වල ඔප්ෂන් එකක් තියෙනවා. දැන් ඔයාලට බොහොම පැහැදිලිව මම ඔයාලට දක්වලා පෙන්නවා මේ ලූප් කියන concept එක මොකද්ද? ලූප් කියලා කියන්නේ එකම දෙයක් අපිට නැවත නැවතතාවක් කරගන්නට සිද්ධ වීම. ඒ වගේම ඒ ලූප් වල නිකන් කැරකි තියෙනවා නෙවෙයි. මොකද්ද? කන්ඩිෂන් එකක් ඇතුව ඒ කන්ඩිෂන් එක තෘප්ත වීම තුල තමයි ඒ ඇක්ෂන් එක සිද්ධ වෙන්නේ කියලාත් මම කිව්වා. මම මේ සමරියක් කතා කරන්න වලත් එක්ක. ඒ වගේම අපිට උතනදී තියෙන්න පුළුවන් ඔය එකම දේ නැවත නැවතතාවක් කරනවා කියන කතාව සාකච්ඡා කරද්දී සමහරක් වෙලාවට ස්පෙસિෆික් ටයිම් එක ස්පෙસિෆික් රවුන්ඩ් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රී ඩිෆයින් කරපු වට ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන්න පුළුවන් එහෙම ප්‍රී ඩිෆයින් කරපු වට ප්‍රමාණයක් නැහැ. අපිට හැබැයි මෙන්න මේක වුණොත් තමයි මේක නතර වෙන්න ඕන කියන එක. එන්නේ මෙන්න මේක වුණොත් තමයි මේ කැරකෙන එක නතර වෙන්න ඕන කියන තැන තියෙන්න පුළුවන්. එහෙනම් ළමයි බොහොම ලස්සනට ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් වල ඔන්න ඔය කියන හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙන ආකාරයට සොලියුෂන් එකක් තියෙන විදිහට මේ ලූප් ඩිෆයින්ලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඔන්න ඔය කියන ඒරියා එකට තියෙන ප්‍රශ්න වලට සොලියුෂන් ඇඩ්‍රස් කරන එක තමයි මේ ලූප් වල අපි කතා කරන while loop එකනොත් for loop එකනොත් සිද්ධ වෙන්නේ. right. මම හිතනවා දැන් ඔයාලට මේ introduction part එකේදී මොකද්ද මේ loop එක කියන්නේ කියන introduction part එකේදී ඔයාලට හොඳ අවබෝධයක් ඇවිල්ලා ඇති මොකද්ද මේ loop හරහා සාකච්ඡා කරන්න යන්නට අපි යන්නේ කියන එක. එතකොට ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ පළවෙනි loop එක වෙන while loop එක කියන්නේ කියලා. හරි. ඔයාලා ගොඩක් වෙලාවට හිතනවා ඇති මේ සර්ගේ ස්ලයිඩ්ස් වල මෙලෝ මල දානයක් නැහනේ මේ අපි කොහොමද දැන් මේක අමතක වුණොත් එහෙම ඉගෙන ගන්න මතක තියාගන්න කියලා. සාමාන්‍යයෙන් ළමයි ස්ලයිඩ්ස් වල මුකුත් ඕන් නැහැ. ඔයාලට මේවා ඉගෙන ගන්න ඔයාලා පොතේ තියාගෙන ඉන්න නෙවෙයි.
මේ ඔක්කොම ඔයාලට අපි සරල ක්‍රම වේදයන් යටතේ මතක තියාගන්න පුළුවන් අපේ මේ ගමේ නගරයේ තියෙන එක්සැම්පල්ස් අපි කතා කරන්නේ. ඒතර මේවා හරහා ඔයාගේ ඔළුවට මේවා පත්‍යයන් කරගන්න. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරිද? ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඒක. මොකද මේ ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට අර තියරි සබ්ජෙක්ට් වල වගේ මේවා ඔළුවේ තියන් ඉඳලා වැඩක් නැහැ. මේවා ඇඟේ තියෙන්න ඕනේ. ඇඟේ තියෙන්න ඕන දෙයක් ඇඟට මිසක් පොතට දීලා වැඩක් නැහැ. ඒ නිසා මේවා ඇඟට ගන්න. right? ඊළඟට ළමයි අපි කතා කරනවා එහෙමනම් මේ while loop කියන loop එක මොකක්ද කියන එක. පොඩි දෙයක් මම මෙතන දාලා තියෙනවා. මම අර සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මේක වට ප්‍රමාණයක් ප්‍රීඩිෆයින් වෙලා තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් කියලා කාරණාවක්. එහෙමනම් ළමයි එතන ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ප්‍රශ්න දෙක මොකද්ද? වට ප්‍රමාණය තීරණය වෙලා තියෙනවා කරකෙන්න පටන් ගන්න කලින්. එහෙම නැත්නම් වට ප්‍රමාණය තීරණය වෙලා නැහැ කරකවන්න කලින්. right. එහෙනම් ඔන්න ප්‍රොබ්ලම් දෙක. ඔය ප්‍රොබ්ලම් දෙකෙන් මේ while loop එක ඇඩ්‍රස් කරන්න ළමයි while loop එකෙන් අපිට පිළිතුරු සපයන්නේ අපිට කරකෙන්නට ඕන කරන ප්‍රමාණය වට ප්‍රමාණය මුලින් තීරණය කර නැති අවස්ථාවකදී අපිට පුළුවන් ළමයි අපිට පුළුවන් භාවිතා කරන්න මොකද්ද මේ while loop එක. පැහැදිලිද? මොන ප්‍රශ්නෙටද මෙයා උත්තර දෙන්නේ? වට ප්‍රමාණය කලින් තීරණය කර නොමැති අවස්ථාවක කරකෙන්න ඕන කොයි ප්‍රමාණයක්ද කියලා දන්නේ නැති අවස්ථාවක අපිට කරකෙන්න ඕන නම් අපි භාවිතා කරන්නේ මොකද්ද ළමයි? while loop එක. right. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔයාලා සාමාන්‍යයෙන් පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවනේ ගිනි බෝලේ. right. ගිනි බෝලේ කරද්දි ළමයි අපි අපේ ගෙදර ඉන්න සහෝදරයෝ ටික වටේ ඉන්න යාළුවෝ ටික එකතු කරගෙන අපි ඔය සෙල්ලම කරනවා. එතකොට අපි ඔය සෙල්ලම කරලා කොයි වෙලාවක හරි නතර වෙන්නේ අපිට කරකිල්ල අමාරු හැදිලා. හැබැයි අපි දන්නේ නැහැ වට කීයක් කරකුණොත් මට කරකිල්ල එන්නේ කියන එක මම දන්නේ නැහැ. සංගීත පුරු තරංගන වගේ නෙවෙයි. සංගීත පුරු තරංගෙන් මොකද උනේ? ඒකද අපි දන්නවා ස්පෙસિෆික් රවුන්ඩ් ප්‍රමාණයක් තියෙන right. 10 20 දෙනා ඉන්නේ අපි දන්නවා මේක රවුන්ඩ් ප්‍රමාණය කීයද කියලා. හැබැයි ගිනි බෝලේදී අපි ළමයි දන්නේ නැහැ මොකද්ද? රවුන්ඩ් ප්‍රමාණය කොච්චරද කියන එක. ඇයි? ඒක තීරණය වෙනවා ඒ වෙලාවේ මාගේ කන්ඩිෂන් එක උඩ. මට කාලා බීලා හොඳ ෆිට්නස් ඉන්නේ මට පුළුවන් වෙයි වට 100ක් කරගන්න. හැබැයි මම එහෙම කාලා බීලා නැති ෆිට්නස් නැති අවස්ථාවක නම් මට වට දෙකෙන් මාව ඉවර වෙන්න පුළුවන්. ඒතකොට ඒ ගේම් එක එතනින් ඉවරයි. පැහැදිලිද? එහෙනම් අන්න ඒ වගේ යම්කිසි ස්ටේට් එකක් මත හොඳට තේරුම් ගන්න එක. යම්කිසි ස්ටේට් එකක් මත අපේ ඉටරේෂන් එක තීරණය වෙනවා නම් අපිට අන්න ඒ වෙලාවට අපිට භාවිතා කරන්නට වෙන්නේ ළමයි while loop එක. එතන මෙතන මම පොඩි ස්ටේට්මන්ට් එකක් දාලා දෙනවා. A while loop statement is Python programming language repeatedly execute a target statement as long as given condition is true. As long as given condition is true. කවදක හරි මේ condition එක true වෙලා තියෙන තාක්කල්ම අපිට පුළුවන් මොකක් කරන්නද ළමයි මේ while loop එකෙන් එකම දේ නැවත නැවත කරගන්නට. right. පැහැදිලි. එහෙනම් අපි දන්නවා දැන් මේ while එක තියෙන්නේ මොකටද? අපි දන්නේ නැහැ වට කීයක් කරකෙන්න පුළුවන්ද කියන එක ගැන අදහසක් නැහැ. කරකෙද්දි තමයි අපිට එන්නේ අයිඩියා එක. මට මෙන්න මෙතනින් මට මේක නතර කරන්න වෙනවා කියලා. කියන්නේ target statement as long as given true. right. මගේ fitness තියෙන තාක්කල් මට කරකෙන්න ඕන. ඔන්න මම මොකක් කියනවා ප්‍රෝග්‍රෑමින් වලට දැන්. මම කියනවා මට fitness තියෙන තාක්කල් මට කරකෙන්න ඕන කිව්වොත් එම මට වෙන්නේ ළමයි while loop එකකින් ඔය condition එක check කරන්න. ඒ කියන්නේ සරලයි මේක. මම එක වටයක් කරගෙනවා. මම බලනවා මට පුළුවන්ද? පුළුවන්. තව වටයක් කරගෙනවා. මම බලනවා මට පුළුවන්ද? තව වටයක් කරගෙනවා. පුළුවන්ද? පුළුවන් නම් කරගුණා. තව වටයක් කරගෙනවා. පුළුවන්ද කියලා චෙක් කරනවා. පුළුවන් නම් තව වටයක් කරගුණා. අන්න එතනදී මම චෙක් කරනවා මට දැන් කරගිල්ලා වගේ මට දැන් බෑ. එතකොට ළමයි මොකද කරන්නේ? අපි නතර වෙනවා. හැබැයි අපි කරගෙන පටන් ගන්නෙද්දි ළමයි අපිට තිබ්බද මම වට පහයි කරගන්නේ කියලා? තිබ්බේ නෑ. right. එහෙනම් ඔය අදහසත් එක්ක අපි ගිහිල්ලා බලමු ඩයග්‍රෑම් එකක් through මේ while loop එක කොහොමද execute වෙන්නේ කියන සාකච්ඡාව. right. ඔයාලට මෙතනදී පේනවා ඇති අපි මුලින්ම සම්බන්ධ වෙනවා මෙන්න මේ කියන විදිහට අපේ while statement එකේ start එක මේ තියෙන්නේ. මේ while statement එකේ start එකේදී ඔයාලට පේනවා while expression statement කියලා අපි දාලා තියෙනවා. ඒක එනකොටම ළමයි මොකක්ද තියෙන්නේ? condition එකක්. මොකද්ද? මම කරකෙන්න පටන් ගන්නකොටම තියෙනවා මොකද්ද? මට මේ වෙලාවේ පළවෙනි රවුම උනත් කරකින්න පුළුවන්ද? පැහැදිලිද?
එතකොට ඒ කියන්නේ අපි පළවෙනි රවුම කැරකිලා නෙවෙයි චෙක් කරන්න ඊළඟ රවුම කැරකෙන්න පුළුවන්ද කියන එක. මම කැරකෙන්න පටන් ගන්නකොටම කරකිනවා කියලා සිතුවිල්ල එනවත් එක්ක මම මොකද්ද බලන්නේ? මට කැරකෙන්න පුළුවන්ද කියලා මම චෙක් කරනවා. ඒතර මට සමහරක් විට පළවෙනි රවුම වුණත් කැරකෙන්න ෆිට්නස් නැති වෙන්න පුළුවන්. මම ඉන්න කන්ඩිෂන් එක උඩ, ස්ටේට්මන්ට් එක උඩ. පැහැදිලිද? එහෙමනම් ඒ අවස්ථාවේම වාට කැරකෙන්න බෑ කියලා හිතුනොත් මොකද වෙන්නේ? පළවෙනි තැනදීම. ඔන්න ළමයි අපිට සිද්ධ වෙන එළියට වීසි වෙන්න. ස්ටාරින් පොයින්ට් එකෙන් අපි ගෙලින්ම එන්ඩින් පොයින්ට් එකට විසි වුණා. right? මේ තියෙන්නේ if condition is false at the beginning එනකොටම knockout fail අන්න වාට යන්න වෙනවා ළමයි stop එකට end එකට. හැබැයි ඔයා එනවා මේ condition එක true වුණොත් මොකද වෙන්නේ? if it is true on the condition is true ඔයාට පුළුවන් මේ while loop එකේ body එක execute කරගන්න. while loop එක ඇතුලේ තියෙන body එක අපිට execute කරගන්න පුළුවන්. execute වෙලා මේක iteration එකක් නිසා ළමයි while loop එකේ behavior එක තමයි ආයිමත් එයා condition එකට විසි ගන්න එක. ඒක while loop එක කරනවා. ඒක තමයි while loop එකේ behavior එක. ඔයාලට කරන්න දෙයක් නැහැ. එයා කරනවා ඒක. එයා ආයිමත් විසි ගන්නකොට කොතනද ළමයි condition එකට condition එකේදී ආයිමත් check කරනවා මට මේක කරන්න පුළුවන්ද මට මේක කරගෙන්න පුළුවන්ද කියලා. කරගෙන්න පුළුවන් නම් ආයිමත් මම කරකවනවා. ඒ කියන්නේ මගේ condition එක true නිසා මගේ body එක execute කරනවා මම. execute කරපුවාම ආයිමත් මම යනවා ඊළඟ වටේ කරගෙන්න සුදුසුද නැද්ද කියලා check කරන්න. සුදුසුයි නම් ආයිමත් කරගෙනවා ළමයි. ඊළඟට ආයිමත් කරගලා යනවා ඊළඟ වටේද සුදුසුද කියලා check කරන්න. එතනදී සුදුසු නැහැ කියලා තීරණය වුණොත් ඔයාගේ condition එක උඩ ඔයාගේ statement එක උඩ ඔයාගේ health එක උඩ මොකද වෙන්නේ? ආන් execute වෙනවා exit එක දක්වා. එතකොට ළමයි exit එක දක්වා මෙයා විසි වෙලා යද්දී මේ body එක execute වුණාද? body එක execute වෙන්නේ නැහැ. body එක execute වීමකින් තොරව තමා එයා එළියට විසි වෙන්නේ. right. එහෙනම් දැන් මං හිතනවා ඔයාලට මේ while loop එකත් එක්ක යන ගමන මේ while loop එකෙන් මොකද්ද වෙන්නේ කියන සාකච්ඡාව while loop එකේ behavior එක ඇඟටම පත්තියම් වෙලා ඇති කියලා. right. අපි එහෙනම් බලමු මේ ඇඟට පත්තියම් වෙලා තියෙන concept එක කොහොමද Python coding වලින් syntax වලින් අපි ඔක එහාට මෙහාට හසුරවා ගන්න කියන කතාව. right. මේ තියෙන ළමයි ඔකට පොඩි example එකක්. ඔන්න තියෙනවා මෙතන පොඩි statement එකක්. අර diagram ඔක්කොම මෙතන අපිට දැන් මවා ගන්න සිද්ධ වෙනවා. ඇයි මවා ගන්න වෙන්නේ? මම ඔයාලට කිව්වා ගිය සතියේ අපිට මොකෙක් වෙන්න කියලාද? ඔයාලට මොකෙක් වෙන්න කියලාද මං කිව්වේ? be a compiler. right. be a compiler. එහෙනම් දැන් ඔන්න be a compiler. අර අපි මුලින් කතා කරපු loop කියන්නේ මොකද්ද? loop වල කොටස් දෙකක් තියෙනවා. අවස්ථා ගානක් තීරණය වුණා හෝ නැත. දැන් අපි කතා කරන්න තීරණ වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ while loop එක. while loop එකේ diagram එකක් ගැන අපි මෙනෙහි කරා. මෙහෙම ආවොත් condition එකක් තියෙනවා. condition එකෙන් විසි වෙන්න පුළුවන් false. එමුනොත් stop. එහෙම නැති වුණොත් condition එක execute වෙනවා. ආයිමත් condition එකට අන්න right කතාව. right. අන්න ඒ කතාව අපි දැන් experience කරන්න යන්නේ ළමයි බොහොම සරලව මෙන්න මේ simple example එකෙන්. මේ simple example එකේ ඔයාලට පේනවා තියෙනවා මෙන්න while කියලා කෙනෙක් ඉන්නවා. මෙයා තමයි එයා. right. මේ තමයි එයා. එහෙනම් ළමයි ඔයාලට පේනවා මෙතනදී මේ මොකද්ද මේ? ඔයාලට පේනවා ළමයි මෙතන පොඩි variable එකක් හදන් තියෙනවා count කියලා variable එකක්. right. මේ count කියන variable එකේ එයා initiate කරගෙන තියෙනවා initialize කරගෙන තියෙනවා value එක විදිහට මොකද්ද 0 කියලා. right. මේ 0 කියලා initiate කරන් තියෙන එක ඔයාලට පේනවා මෙයාට assign කරලා තියෙනවා. හොඳට අහගන්න මම මේ හිමින් කියන්නේ ඒකයි. දැන් ළමයි මෙන්න මෙතනින් තමයි අපේ loop එක පටන් ගන්නෙ. මෙතනින් තමයි අපේ while loop එක පටන් ගන්නෙ. අපේ while loop එකේ ආරම්භය මෙන්න මේ line එක. මේ line එකේ ඔයාලට පේනවා while කියලා දාලා within bracket එකක් ඇතුලේ දාලා තියෙන condition එකක්. කොහොමද මම මේක කියන්නේ condition එකක් කියලා? මේ කවුද මේ? මේ කවුද මේ? less than කියන එක නේද මේ? less than කියන කෙනා මේ symbol එක අපි කතා කරේ මොන statement යටතද? මොන operators යටතද? statement නෙමෙයි sorry. මොන operators යටතද? conditional operators යටතේ. එහෙනම් ළමයි මෙන්න මෙතන අපි conditional operator එකක් භාවිතා කරලා තියෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන්නේ මොකද්ද? condition එකක්. right. එහෙනම් මෙතන condition එකක් තියෙනවා. මොකද්ද condition එක?
හරි සරලයිනේ. 9ට වඩා count එක කුඩායිද කියලායි check කරන්නේ. less than to 9. count is less than to 9. right? එහෙනම් ළමයි මෙතන තියෙනවා මොකද්ද? මේ while මොකද එහෙනම් මේකේ තියෙනවා while ඒ කියන්නේ තුරු. අපි සිංහලෙන් කතා කරමුකෝ තුරුනේ. right. මොකක් වෙන තුරුද? මොකක් වෙන තුරුද? count කියන variable එකේ value එක 9ට වඩා අඩු වෙන තුරු. අඩු වෙන තාක්කල් මොකක් කරන්න කියලාද කියලා කියන්නේ? print the count is කියලා count එක print කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ statement එක අපේ console එකේ print කරන්නලු. හරිම සරලයි. එතකොට මොකද වෙන්නේ? count එක 9ට වඩා අඩුයිද කියලා check කරනවා. initially මොකද වෙන්නේ? start එකේදී බිඳුවයි. එහෙනම් බිඳුව මෙතෙන්ට එනවා. 9ට වඩා බිඳුව පොඩි. එහෙනම් මෙයා print වෙනවා. the number is 0 කියලා. ඊට පස්සේ ඊළඟ line එකේ තමයි විස්මය තියෙන්නේ. විස්මිත කර්ම. ඊළඟ line එකේ තියෙනවා ළමයි මේක optional. ඇත්තටම කිව්වොත් මම මේක optional. මම ඔයාලට පැහැදිලි කරන්නම් ඒක optional වෙන්නේ ඇයි කියන එක. මෙතන ඔයාලට පේනවා count කියලා variable එකක් දාලා තියෙනවා. ඒ count කියන variable එකට සමාන කරගෙන තියෙනවා මොකක්ද? count වලට එකතු කිරීම එකක්. අපිට ඕන නම් මේක කෙටියෙන් ලියන්නත් පුළුවන් නේද? නේ? කෙටියෙන් ලියන්නත් පුළුවන්. කෙටියෙන් ලියන ක්‍රම ගැන මම ඔයාලට කියලා දීලා තියෙනවා. count equal plus 1. කෙටියෙන් ලියන්නේ මේ විදිහට නේ. ඒ කියන්නේ මොකද්ද? count වලට එකතු කරගන්නවා. count වලට සමාන වෙනවා. මේ අවස්ථාවේ count වල තියෙන value එක එකතු කිරීම එක. පැහැදිලිනේ? එතකොට දැන් ඔයාලට මෙනෙහි වෙන්නේ නැති. ඔයාලට දැන් තේරෙනවා ඇති. ඇයි අපි මේවා ඉගෙන ගන්නට කලින් ඒවා ඉගෙන ගත්තේ කියන කතාව. දැන් ඔයාලට තේරෙනවා ඇති. අපි මේ ඉගෙන ගන්නෙත් එහෙනම් මේ සප්තමහා සාගරයෙන් පළවෙනි දිය බිඳවල් ටික කියන එක. හරිද? මේ ප්‍රෝග්‍රෑමින් කියන සප්තමහා සාගරයෙන් මේ ඔයාලා ඉගෙන ගන්නෙත් පළවෙනි දිය බිඳවල් ටික. හරි? right. ඊළඟට ළමයි ඊට පස්සේ අපි මොකද කරලා තියෙන්නේ? ආයිමත් යටින් දාලා තියෙනවා print by කියලා. මෙයා අමතක කරන්නකෝ. මම දැන් ඔයාලට පැහැදිලිවම පෙන්නන්නම් අපේ මේ loop එකේ scope එක මොකක්ද කියලා. අපේ මේ loop එකේ scope එක තමයි ළමයි මම මේ ඔයාලට දක්වන මෙන්න මේ area එක. මෙයා ඉන්නේ කොහෙද? මෙයා ඉන්නේ loop එකකින් එළියේ. හරි. ඒක ඔයාලට කොහොමද තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ? හොඳට බලන්න මේ indentations. මෙයාගේ යටතේ තමයි මේ දෙන්න ඉන්නේ. පැහැදිලිද? එයාගේ යටතේ තමයි ඒ දෙන්න ඉන්නේ. හැබැයි මෙයා ඉන්නේ කාගේ යටතේද? කාගේවත් යටතේ නෙවෙයි. එයා ඉන්නේ එයාගේ යටතේ. එයා ඉන්නේ සරලව කතා කරොත් එහෙම main line එකේ. main line එකේ. හැබැයි මෙයාලා ඉන්නේ while ගේ sub line එකේ. inner line එකක. පැහැදිලිද? right. එහෙමනම් ළමයි මෙන්න අපේ while loop එකේ area එක. right. දැන් ඔන්න අපි එකපාරටම මොකෙද්ද වෙන්නේ? compiler බවට පරිවර්තනය වෙනවා. compiler බවට පරිවර්තනය වෙලා දැන් අපි මේක execute කරලා අපි එකෙන් එක මේකේ උත්තර අර print කියන එක හරහා එන පිළිතුරු ටික අපි ලියාගෙන යම් බලන්න කොලයක පැත්තකින්. right. code කරන්න කලින් අපි ඊට පස්සේ code කරමු. right. අපි ලියමු කොලයක. ළමයි start එක වෙනවා. ඒ කියන්නේ අපේ පළවෙනි රවුම එනවා. පළවෙනි රවුම එද්දී මෙතන define ලා දෙනවා count කියලා variable එකක්. එයාගේ උත්තරේ 0යි. check කරනවා 9 වඩා මෙයා අඩුයිද කියලා. එහෙනම් මේ condition එකෙන් result එක මොකද්ද? true the false the මේ condition එක. මේ condition එක true වුණොත් විතරයි මොකද්ද වෙන්නේ ළමයි? මේ loop එකේ inner line වලට යන්නේ. එහෙනම් දැන් inner line එකට යනවා condition එක true වුණ ගමන් මොකද වෙන්නේ? print the count number is 1. අපි numbers විතර print කරමු මෙතන. ඔන්න බිඳුවයි කියලා print වුණා. right. දැන් ඊළඟ line එකෙන් මොකද වෙන්නේ ළමයි? දැන් මෙතනදී count එක කීයද? බිඳුවයි බිඳුවට ආයිමත් බිඳුව එකතු කිරීම එක. දැන් කීයද count එක? 1යි. මේ line එකෙන් වෙන්නේ මොකද්ද? සරලව කිව්වොත් count variable එක මොකද්ද වෙන්නේ ළමයි? count variable එක අපි කතා කරා increment වෙනවා. increment වෙනවා. පැහැදිලිද? count variable එක increment වෙනවා. එහෙනම් මෙතනදී count variable එක කීයකින්ද increment වෙන්නේ? 1කින්. right. 1කින්. දැන් ආයිමත් මෙයා කොතැනද යන්නේ?
මේ ලයින් එක මෙතෙන්නින් මෙතෙන්ට ආවා රයිට් මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක යන්නේ කියලා රයිට් මම මෙයාවත් මකනවා දැන් ඔයාලා දන්නවනේ ස්කෝප් එක රයිට් කොහොමද යන්නේ මෙයාගෙන් මෙතෙන්ට ගියා මෙයාව චෙක් කරා මෙයා true නිසා එයා ආවා මෙතෙන්ට බොහොම සරලයි ඊට පස්සේ මෙයාව print වුණා මෙයා print වීමෙන් පසුව මෙයාට ආවා increment කරගත් එකකින් ඊට පස්සේ ආයිමත් මෙයා කොහාටද කරකෙන්නේ මෙයා ළමයි ආයිමත් කරකෙන්නේ කොහාටද මෙන්න මේ condition එකට පැහැදිලිද මේ condition එකේදී මොකද බලන්නේ count එක 9ට වඩා අඩුයිද count කියන variable එකේ දැන් value එක කීයද 1යි 1 කියන්නේ 9ට වඩා අඩුයි එහෙමනම් ළමයි මොකද වෙන්නේ ආයිමත් print වෙනවා කීයද count variable එක 1යි කියලා ඊට පස්සේ ආයිමත් count කරන මේ statement එක එනවා ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මෙතන loop එකක් තියෙන්නේ මෙහෙම ආවා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ආවා රවුමක් නේද තියෙන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මං ඇයි අර සංගීත පුරුතරගේ උදාහරණයක් ගත්තේ මං ඇයි අර ගිනිගිනි බෝලේ උදාහරණයක් ගත්තේ කියන එක ඔන්න රවුම ඩිෆයින් වුණා පැහැදිලිද මෙතන තියෙන්නේ මොකද්ද මේ මෙතනින් මෙහාට පයින්නවා කියලා මම මේ ඉතලා දාලා තින්නේ අර ඩයග්‍රෑම් එකේ අපි මුලින් සාකච්ඡා කරපු පැහැදිලි කරගත්ත ඩයග්‍රෑම් එකේ ස්ටාර්ටින් ලයින් එක එතනින් එහාට අර රවුම ඉටරේෂන් එක රයිට් දැන් මෙයා එක තියෙන්නේ එකට එකක් එකතු වුණාට පස්සේ ළමයි දෙකයි දෙක කරගෙන තමයි කොහාටද යන්නේ මෙතෙන්ට එන්නේ දැන් දෙකට වඩා 9 අඩුයිද අඩුයි print වෙනවා කීයද 2යි කියලා මෙතෙන්ට එනවා දැන් count variable එදිනවා 2 2යි 1යි 3යි 3 කරගෙන තමයි මෙයා මෙතෙන්ට යන්නේ දැන් ආයෙමත් check කරන 9 3ට වඩා අඩුයිද අඩුයි කොහොම යනවා ඉතින් right 3 4 5 6 7 8 9ට ආවම මොකද වෙන්නේ 9ට ආවම print වෙනවද නැද්ද මට උත්තරය දාන්න බලන්න කමෙන්ට් වල මං කැමති ඔයාලගේ උත්තර දැනගන්න 9 print වෙනවද නැද්ද නැත right very good ඇයි හේතුව කමෙන්ට් කරන්න බලන්න ඇයි හේතුව කියලා very good 9ට සමාන කරලා නෑ මෙතන 9ට සමාන කරලා නෙවෙයි තියෙන්නේ 9ට අසමානයිද කියලායි තියෙන්නේ 9 හෝ 9ට සමානද කියලා චෙක් කරන්න කියලා මෙතන කොහෙවත් නෑ පැහැදිලිද ඒක නිසා මේ විදියට ළමයි 9 print වෙන්නේ නැත print වෙන්නේ කීයද දැනගන්නද 8ට එනකම් මේක print වෙනවා හරිම ලේසි right එහෙනම් ඊට පස්සේ 8 print වුණාට පස්සේ මොකද වෙන්නේ අන්න ඊළඟ ප්‍රශ්නේ 8න් පස්සේ මොකද print වෙන්නේ comment yes comment කරන්න 8න් පස්සේ මොකද්ද print වෙන්නේ කියන එක very good goodbye ඇයි හේතුව ළමයි goodbye ඉන්නේ loop එකේ scope එකකින් එළියේ හැබැයි ඒ වගේම loop statement එකේ loop එකේ scope එකකින් පස්සේ තියෙන immediate line එක whatever the immediate line is there එතන තියෙන immediate line එක මොකද්ද loop එකෙන් පස්සේ අන්න එයා print වෙනවා එතන goodbye ද වෙන මොකක් හරි loop එකක්ද ඊට පස්සේ if condition එකක් දාලා වෙන මොකක් හරිද නැත්නම් variable එකකට මොකක් හරි calculation එකක් කරලා ඒකද අදාළ නැහැ පැහැදිලිද immediate line එක execute වෙනවා condition එක false වීමෙන් පසු ඒ කියන්නේ මේකේ condition එක true වෙනකන් විතරයි මේක වෙන්නේ මේකේ condition එක false වුණ වෙලාවට මොකද වෙන්නේ මේ loop එක terminate වෙනවා loop එක terminate වුණා කියලා කියන්නේ මේ loop එක terminate වුණා කියලා කියන්නේ එයා කෙලින්ම විසි වෙනවා කොහාටද ළමයි ඊළඟ statement එකට අපේ termination point එකට right බොහොම පැහැදිලි එහෙනම් දැන් අපි මේ මොකද්ද මේ loop කියලා කතා කරන්න කියන එක right දැන් මෙතන ළමයි මේ example එකේ තියෙන්නේ countable loop එකක් නේ හැබැයි while loop එකේ තියෙන්නේ මම කිව්වේ මොකටද uncountable ඒ කියන්නේ මෙතනයි මම count කියලා කිව්වේ දැන් මෙතන පේනවනේ අපිට හොඳටම
මේක යන්නේ නම වතාවයි කියලා. countable. හැබැයි while loop එක තියෙන ළමයි මේ වගේ countable loop වලට නෙවෙයි මම මේක දාලා තියෙන්නේ මොකටද? ඔයාලට මේ loop කියන concept එක තේරුම් කරන්න විතරයි. right? මම දැන් එහෙනම් ඔයාලට දෙනවා පොඩි example එකක්. ඔයාලට මම කරන්න දෙනවා එක තනියෙන්. හරි මොකද දැන් මෙතන example එක තියෙනවා ඔක්කොම ටික තියෙනවා concept එක ඔළුවේ තියෙනවා. ඔයාලට මම දෙනවා chance එක කරන්න uncountable example එකක්. ඒ තමයි ඔයාලා variable එකක් define කරන්න. ඒ variable එකේ දාන්න true the false දකින status එක. ඒ condition එකට දාගන්න ඕනේ ඒ variable එකේ තියෙන value එක true නම් execute කරන්න විතරයි. කොයි වෙලාවකද හරි අවස්ථාවකදී ඒ statement එක false වුණොත් විතරයි ඔයාගේ loop එක ඔයාගේ iteration එක නතර වෙන්නේ. හරි. computers ටිකක් හොඳට performance තියෙන්න ඕනේ ඔය වැඩේ කරන්න. වගකීම ඔබ සතුයි exercise එක කරන්න. ප්‍රශ්න තේරුම් නැත්නම් මම ආයෙමත් කියන්නම්. මෙතන countable නේ දැන් මේක. මම හිතනවා දැන් ඔයාලා මේක ඔයාලගේ පොතේ කෝඩ් එක ලියාගෙන පැහැදිලිව කරගෙන ඇති කියලා. ඒ නිසා මම මේ ටික මාකනවා. හරි? right. දැන් ළමයි මම කිව්වේ මොකද්ද? මෙතන මේ count කියලා integer variable එකක් නෙමෙයි හදාගන්න ඕනේ. මෙතන හදාගන්න ඕනේ true false. එහෙම නැත්නම් අපි කියමු 1 0 integer උනත් කමන්නේ හැබැයි 1 0 විතරයි. right? 1 0 මට ඕනේ මේ loop එක terminate කරන්න කොයි වෙලාවකදී හරි මේකේ statement එක false වුණොත් විතරයි. එතකොට මෙතන මේ වගේ number 9ක්ද නැහැ. number කියන්නේ වට 100ක් 200ක් වුණත් යන්න පුළුවන් අර condition එක true වෙන තාක්කල්. පැහැදිලිනේ? right. start. count කියලා variable එක භාවිතයට ගන්නම එපා. only unvariable ඒ කියන්නේ variable දෙකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. uncountable ඒ කියන්නේ based on the status. right? මම මෙතන ඔයාලට කිව්වේ ගන්න මෙතන state කියලා variable එකක්. හරිද? ඒ state variable එක අපි කියමුකෝ 1 0 කියලා. හරි sorry 1 කියලා හිතමුකෝ. 1 කියලා ගමු. 1 කියලා අරගෙන මෙතන අපි දානවා while loop එකේ. හරිද? flag එක අපි දානවා state කියන එක. state. state කියන එක අපි අරගෙන මෙතන අපි දෙනවා මොකද්ද? print කරන්න කියලා කියනවා. print කරන්න කියලා කියනවා මොකද්ද? අපි කියමුකෝ සිම්පල් දෙයක් කියමුකෝ hi කියලා print කරන්න. එච්චරයි. hi කියලා print කරන්න කියන දේ අපි කියන්නේ. හරිද? එතන අපිට පුළුවන් මේක run කරන්න. හැබැයි මේ statement එක end වෙන්නේ කොයි වෙලාවකද? යම්කිසි අවස්ථාවකදී මෙන්න මේ state එකේ value එක මොකක් වුණොත්ද? false වුණොත්. එහෙනම් අපි දානවා මෙතන true. right? true කියලා දාලා අපි වැඩේ පටන් ගමු. එතකොට මේ statement එක නතර වෙන්නේ කොයි වෙලාවකද? මේ statement එක මේ කියන condition එක false වුණොත් විතරයි. ඒ කියන්නේ මේකේ තේරුම මොකද්ද? while it is true then print this. right.
ඔයාලට පේන්නේ නැති මේක නතර වීමක් නෑ ළමයි. ඔහෙ දිගට එක්සිකියුට් වෙනවා. දිගටම එක්සිකියුට් වෙනවා. දිගටම එක්සිකියුට් වෙනවා. ඈ මගේ දිගටම එක්සිකියුට් වෙනවා. ඇයි හේතුව? මේ ලූප් එක කවදාවත් නතර වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මට පුළුවන් මෙතන මගේ කන්සෝල් එක ක්ලෝස් කරලා දාන්න මේ ඩිලීට් එකෙන්. ඒතර ඒක නතර වෙනවා. ඔයාලා යූස් කරන්නේ ID එක VS code එක නම් වෙන මොකක් හරි යූස් කරනවා නම් කම්පියුටර් ෂට් ඩවුන් කරලා ගන්න. නෑ එහෙම වුණ නැහැ කන්සෝල් එක ක්ලෝස් කරන්න. එතකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එක ටර්මිනේට් වෙනවා ඔටෝමැටිකලි. right? එතකොට ළමයි මේකට කියන නමකුත් තියෙනවා. අපි මේවට කියනවා මොනවා ලූප් කියලාද? infinite loop කියලා. right? infinite free open මගෙත් ස්ටක් වෙලා තියෙන්නේ. PC එකේ ස්ටක් වෙලා තියෙන්නේ කියලා කියනවා. එහෙම තමයි එම් වෙනවා. මම එක කිව්වේ වගකීම ඔබ සතුයි කියලා මම කරන්න කලින් කිව්වා. right. එතකොට අපිට මේ ස්ටේට්මන්ට් එක ওই විදිහට දිගටම යනවා. නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකට කියනවා infinite loop කියලා. ඒතකොට මේකේ කොයි වෙලාවක හරි කම්පියුටර් එක shut down වෙන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. පරණ කම්පියුටර්ස් නම් shut down වෙනවා. හැබැයි අලුත් ඒවාම shut down වෙන්නේ නැහැ. memory management එක හොඳ නිසා අපේ RAM එක fill වෙලා stock එක complete වුණාට පස්සේ අපේ එක terminate ලාම යනවා. සාමාන්‍යයෙන් පරණ කම්පියුටර්ස් නම් shut down වෙලා යන්නත් පුළුවන්, RAM pitch වෙන්නත් පුළුවන්, motherboard pitch වෙන්නත් පුළුවන්, ගිනි ගන්නත් පුළුවන්. ගෙවල් පිටින් ගිනි ගත්ත අවස්ථාත් නැතුවම නොවෙන්නත් පුළුවන්. right? ඒතර එහෙම වෙන්න පුළුවන්. එතකොට ළමයි අපි සාකච්ඡා කරගෙන ආවේ මේ විදිහට state base කරගෙන තියෙන loop ගැන, while loop ගැන. right? එතකොට ඔයාලා කල්පනා කරනවා ඇති එහෙනම් මේකෙන් දෙයනේ මේ විදිහට දිගටම මේක true වෙනව නම් මේකෙන් ඇති වැඩක් නැහැනේ කියලා. අන්න ළමයි. එතෙන්ට උත්තරේ තමයි අපිට මේක මේ අපි කරන්නේ කන්සෝල් එකකනේ. එහෙනම් අපිට පුළුවන් මෙතන ඕනනම් කන්සෝල් එකකින් රීඩ් එකක් අරගෙන කන්සෝල් එකක අපි දුන්න වැලියු එකක්. ඒ කියන්නේ ඉන්පුට් එකක් මත මෙයාව වෙනස් කරන්න පුළුවන්. හරි. මේ ඉන්පුට් එක අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකේදී අපිට පුළුවන් කන්සෝල් එකකින් ඉන්පුට් එකක් අරගන්න. කන්සෝල් එකකින් ඉන්පුට් එක අරගෙන ඒ එන ඉන්පුට් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟ ඉටරේෂන් එකට යනවද නැද්ද කියන එක අනුව. පැහැදිලිද? එතකොට ඔයාලට සරල උදාහරණයක් මම පැහැදිලි කරොත් මේ දැන් එන්න ටික ටික සංකීර්ණ වෙනවා මේක. සරල උදාහරණයක් මම ඔයාලට කිව්වොත් එහෙම ඔයාලට කිව්වොත් මම ඩෑෂ්බෝඩ් එකක් එන විදිහට මෙනු එකක් එන විදිහට ඇප්ලිකේෂන් එකක් කන්සෝල් එකේ හදන්න කියලා ඔයාලට සිද්ධ වෙනවා අහන්න යූසර්ගෙන් මේ ඔප්ෂන් එකට යන්නද බෑක් යන්නද ඉස්සරහට ෆෝවර්ඩ් යන්නද කොහොම ඔයාලා ඔය SMS වලින් ඔයාලා ඉස්සර මොබිටෙල් එකේ ඩයලොග් එකේ එහෙම එහාට මෙහාට ගියානේ මේ සර්විස් එක ඕනනම් එක ඔබලා කන්ටිනියු කරන්න. I think ඊට පස්සේ එකේ ඔප්ෂන් එකට මෙනු එකට යනවා. එකේ තියෙනවා කිව්වම ආයෙමත් එකේ ඉඳන් ළඟට යන ඔප්ෂන් 9ක්. ආයෙමත් ඒකෙන් ආයෙමත් බෑක් යන්න ඕන නම් බෑක් යන්න පුළුවන් ඒ නම්බර් එකෙන්. ඔයාලට මේක ටර්මිනේට් කරන්න ඕන නම් ඔයාලට කියන මොකද්ද 0 ප්‍රෙස් කරලා enter කරනවා then terminate. අන්න එතකොට තමයි ළමයි terminate වෙන්නේ. ඒ වගේ තමයි එහෙනම් මෙතනදී ඒ වගේ loop එක terminate වෙන්නේ යම්කිසි state එකක් මත. right? ඒ state එක උඩ තමයි termination එක වෙන්නේ. ඒ එතනින් එහාට ඒක execute වීමක් සිද්ධ වෙන්නේ නැහැ. right? ඒ වගේම මම ඔයාලට කියාගෙන ආපු ඊළඟ example එක තමයි මේ වගේ දේවල් වලට input එක ලැබෙන්නේ අපේ user interfaces වලින්. UI design උත් එක්ක තමයි මේ වගේ loops භාවිතයට ඉදිරියට එන්නේ. මේව ඕන වෙන්නේ එතකොට මේ console application වලට වඩා අපිට UI එක්ක මේ වැඩේ කරද්දි මේ අදහස තවදුරටත් අපිට ෂාප් වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපිට පුළුවන්කම ලැබෙනවා මේ ස්ටේට්මන්ට් එක යන මේ while loop උත් එක්ක ඉදිරියට යන ගමනක් හදාගන්න. එතකොට කොහොමද ඒක වෙන්නේ කියන එක. අපි ඒවත් ඉස්සරහට සාකච්ඡා කරමු මේ අදහසත් එක්ක. right. එතන මම ළමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන ආවේ මොකද්ද මේ infinite loop කියන්නේ කියන එක. එතන infinite loop එකක් අපිට පුළුවන් define කරන්න. ඒක infinite loop එක කියලා කියන්නේ කවදාවත් මේක false වෙන්නේ නැහැ. condition එක false වෙන්නේ නැහැ. ඒ condition එක false වීමකින් තොරව ඉදිරියටම දිගටම ගමන් කරනවා කියන කතාව. right. දැන් මම ඔයාලට chance එක දෙනවා ආයෙමත් සැරයක්. මේ goodbye example එක කරලා බලන්න.
අපි තව එක්සාම්පල් එකක් කරමු while වලින්. ඉතින් එහාට අපිට යන්න පුළුවන්. අපි පොඩක් infinite loop උත් තව චුට්ටක් ඉස්සරහට එක එක්සාම්පල් එකක් කතා කරලා අපි යමු ඊළඟ loop category එකට. මම ඔයාලට දෙන්නම් පොඩි real world application එකක්. පොඩ්ඩක් මේ while loop එක තවදුරටත් ඇඟටම පත්තියම් වෙන විදිහේ එක්සාම්පල් එකක්. ඒ හරහා වාට පුළුවන් වෙයි. මොකද්ද මේ while කියන එක අදහස ගන්න. එතන මේ while අදහසත් එක්ක අපි යමු for එකට. for එකේදී තව තේරුම් තේරෙයි මොකද්ද for එක කියන්නේ. එතකොට වාට තේරෙයි ඇයි මේ දෙකක් කියන එක. right අපි තව එක්සාම්පල් එකක් සාකච්ඡා කරමු ළමයි. මේ එක්සාම්පල් එකක් එක්ක අපි මේ අදහසත් ගමු. දැන් මම මෙතනදී මෙහෙම දෙයක් කරනවා ළමයි. right මම මෙතනදී මට පුළුවන් if condition එකක් එක්ක මේ වැඩේ ඉදිරියට ගෙනියන්න. හරි. හැබැයි if condition එකත් එක්ක මම මේක ඉදිරියට ගෙනියන්නේ මේක වෙනම ආකාරයකට ඉම්ප්ලිමන්ට් කරලා මේක ස්ටේට් එක මත තමයි ඒ ස්ටේට් එක මතින් තමයි මේක ටර්මිනේට් වෙන්න කියන එක ඔයාලට පැහැදිලි කරගෙන. right දැන් මම මෙතනදී මේ වෙනුවෙන් මම හදා ගන්නවා එළියේ තව variable එකක් sum කියලා. sum variable එකක් හදා ගන්නවා. අපි sum කියන variable එකට දෙනවා පිළිතුර විදිහට 1යි. right අපි number sum කියලා දාගමුකෝ. num sum right num sum variable එකක් අපි හදාගත්තා. අපි දෙනවා මෙතන variable එකේ value එක 1යි කියලා. right ඒ num sum variable එකේ value එක 1 කරගෙන මම මෙතනදී print කරනවා hi welcome to NGX institute right NGX අපි දාමුකෝ NGX කියලා විතරක්. එතකොට ඔන්න මේක ඇතුළට එන හැමෝටම print වෙනවා මොකද්ද NGX hi NGX කියලා. right ඊට පස්සේ අපිට මෙතනදී අපි if condition එකක් අපි දානවා. හරි if condition එකක් අපි දාලා කියනවා num sum right num sum වල value එක අපි කියමුකෝ 10ට වඩා අඩුයි නම් right 10ට වඩා අඩුයි නම් මොකද්ද අපි කරන්නේ? අපි කියනවා print කරනවා you are hero. simple example එකක් දාමු you are hero. හරිද? අපි concept එක මේ තාම build කරන්නේ. එහෙම නැති වුණොත් else වුණොත් එහෙම නැති වුණොත් මොකද කරන්න ළමයි? එහෙම නැති වුණොත් මම කියනවා යාලට you are not hero. right හරි. ඔය තමයි අපේ example එක build වෙලා තියෙන විදිහ.
right අපි දැන් මේක තව පොඩ්ඩක් ඔප්ටිමයිස් කරනවා දැන් මෙතන 10ට වඩා අඩුයි නම් හරි ඔක තමයි අපේ රිසල්ට් print වෙන්න ඕන එක 10ට වඩා අඩුයි නම් මම මොකද මෙතනදි කරන්නේ සරලයි මේ number කියන variable එක හරි number කියන variable එක මම ඔයාලට තේරෙන විදිහට දාන්නම්කෝ එකපාරම හොයාගන්න බැරි වෙන්නේ මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඔය විදිහට දානවා. number කියන එකට එකතු කරනවා එකක්. ඒ කියන්නේ දැන් මෙතන මොකද්ද වැඩපිළිවෙල? 10ට වඩා අඩුයි නම් number කියන එක අපි මොකද්ද කරන්නේ? 10ට එනකම් මේක වැඩි කරනවා. එකින් එක වැඩි කරනවා. හරි. එකින් එක වැඩි කර loop එක කරකවනවා. හරිනේ. ඊළඟට මේක 10ට වඩා වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? මෙයා යනවා else එකට. else එකේදී අපි කියනවා you are not hero එහෙනම් අපිට ඕන මේක terminate කරන්න. මම කියනවා මගේ මේ state කියන variable එකේ value එක සරලයි මොකක් කරන්න කියලාද? false කරන්න. දැන් මොකද වෙන්නේ ළමයි? දැන් මේකේ අපිට iteration එක සිද්ධ වෙන්නේ නැහැ 10න් පස්සේ. be a compiler. ඒ කොහොමද වෙන්නේ? දැන් එනවා ඔන්න අපි compiler කෙනෙක් වෙලා බලමු. number 0 sum එක true නිසා මෙතනදී print වෙනවා hi welcome to ngx ඊළඟට එනවා if එකට අවිල බලනවා මේ නම් එක 10ට වඩා කුඩායිද කියලා කුඩායි එහෙනම් print කරනවා you are hero කියලා නිකන් ඉන්නේ number variable එකේ value එක එකකින් වැඩි කරගන්නවා ඊට පස්සේ ආයිමත් මෙයා යන්නේ කොහාටද මෙහෙ යනවද මෙහෙ යන්නේ එයා යනවා ආයිමත් මෙහෙ මේකට ආයිමත් මෙයා true අයි මෙතන true නේ දිගටම තියෙන්නේ true නිසා print වෙනවා check කරනවා you are hero වෙනවා මෙතන තියෙන්නේ කීයද දැන් 1 ඔය විදිහට මෙයා iterate වෙවි යනවා හැබැයි මෙයා මේ condition එක කොයි වෙලාවද නතර වෙන්නේ අපි පොඩ්ඩක් execute කරලා බලමු you are not hero වුණ ගමන් මොකද වෙන්නේ ළමයි මේ පේන්නේ you are not hero වුණ ගමන් මේක print කරලා දෙනවා results 9ක් you are not hero වුණ ගමන් මොකද වෙන්නේ sorry 10ක් you are not hero වුණ ගමන් මෙතනදී අපි කරලා තියෙන්නේ මොකද්ද state කියන variable එකේ value එක false කරලා තියෙනවා false වුණ ගමන් මෙයා මෙතෙන්ට ගිය ගමන් මෙතෙන්ට එනවා දැන් මේ state එක false boolean value එකක් තියෙන නිසා එතනින් එහාට මේක execute වෙන්නේ නැහැ ඔන්න ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී අපි මෙතන iteration එකක් තියෙන්නේ condition එක ඇතුලේ තියෙන්නේ මොකද්ද condition එක ඇතුලේ තියෙන්නේ state එකක් ඒ state එකකින් අනුව තමයි maintain වෙන්නේ මේ while loop එක අපිට ඔක ඕනම වෙලාවකදී ওই state එක true කරන්න පුළුවන් false කරන්න පුළුවන් ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේක කොහොමද execute වෙන්නේ කියන කතාව right ඕකත් කරලා බලන්න right very good
right අපි යමු ළමයි ඊළඟ ස්ටේට්මන්ට් එකට අපිට පුළුවන් මෙතනදී ඕනනම් while loop එකත් එක්ක else part එකකුත් use කරන්න right මෙතන මේ example එක වලට පේනවා else part එකකුත් එක්ක අපිට පුළුවන් print කරන්න යම්කිසි result එකක් ගන්න මේකෙදි කතා කරන්නේ මෙන්න මේ කියන condition එක false වුණොත් ඊළඟ අවස්ථාවේදී මොකක් කර දෙයක් අපිට කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන් right ඔයාලට මෙතන පොඩි statement එකක් දාලා තිනවා Python support to have an else statement associated with the loop statement if the else statement is used with for loop the else statement is executed when the loop has been ended right the while else is executed when the conditions become false right ඒ වගේම ඔයාලට මෙතන මේ example එකෙත් ඕක පැහැදිලි වෙනවා මෙන්න මේ කියන condition එක යම් කිසි අවස්ථාවකදී false වුණාම අපිට මෙන්න මේ කියන කතාව print වෙලා යනවා. ඒ කියන්නේ less is less than 5 කියන එක print වෙලා නතර වෙනවා. ඔයාලට ඕනම් පුළුවන් අර example එකේම ඔයාලට දාන්න මෙන්න මේ loop එකෙන් අනතුරුව else එකක් අපිට දාලා ඒ else එකේදී මොකද්ද වෙන්න ඕනේ කියන එක මෙතන ඔයාලට දාන්න පුළුවන්. එතකොට මේකෙන් පස්සේ යම් කිසි result එකක් ඔයාලට print කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මෙතන ඔයාලට දාන්න පුළුවන් print ඔය විදිහට example එකේ bye goodbye ඔය විදිහට right ඔය තමයි while loop එකට අදාළ කාරණාවන් right අපි දැන් move වෙනවා for loop එකට හරි for loop එකට දැන් අපි බලන්න ඕනේ while loop එක ඉගෙන ගත්ත අපිට කොහොමද for loop එක familiar වෙන්නේ කියන කාරණාව දැන් අපි ළමයි ඔයාලට පළවෙනිම අවස්ථාවේදී මේක ගැන සාකච්ඡා කරද්දිම මම ඔයාලට කිව්වා මේ දෙන්න බොහොම සමීපතයින් හැබැයි මේ දෙන්න වැඩ කරන්නේ දෙවිදියකට අවස්ථා දෙකක් ප්‍රශ්න දෙකකට තමයි මේ දෙන්න උත්තර දෙන්න කියන එක. ඒතර ඒ ප්‍රශ්න දෙකෙන් මම ඔයාලට කිව්වා while loop එක උත්තර දෙන්නේ අපිට uncountable. ඒ කියන්නේ count එකක් නැති අවස්ථාවන් අපිට කීවතාවක් කැරකෙන්න ඕනද කියන අදහසක් නැති අවස්ථාවන් වලදී යම්කිසි state එකක් මත ඒක තීරණය කරන්න ඕන අවස්ථාවකදී අපි use කරා while loop එක. හැබැයි අපිට for loop එක එහෙම නෑ ළමයි. for loop එක හරීම ඍජුව වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්න පටන් ගන්න කලින් එයා දන්නවා මම කරගන්නේ මේ මතාවක් මෙන්න මෙච්චර වට ප්‍රමාණයක් විතරයි කියන එක. අර දෙපැත්තට වැනි ගගා මෙයාගේ වැඩ නැහැ. මෙයා දන්නවා පටන් ගන්නකොටම මම කරගන්නේ වට 10යි නම් 10යි 100යි නම් 100යි 10යි නම් ලක්ෂයයි නම් ලක්ෂයයි කියන එක එයා දන්නවා. පැහැදිලිද? එහෙනම් අන්න ඒ විදිහට ඒ කියන්නේ non round ප්‍රමාණයක් කරගෙන්න ඕන නම් කරකවන්න ඕන නම් අපිට ඒ වෙලාවට අපිට පුළුවන් මොකක් කරන්නද ළමයි මේ for loop එක භාවිතා කරන්න. It has the ability to iterate over the items of any sequence such as list or string. මොනවා හරි sequence එකකට අදාළව අපිට පුළුවන් කරකවන්න. ඒතර අපි list එකක් හරි string එකක් හරි දුන්නොත් අපි දෙනකොට දන්නවා මේ list එකේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා මෙච්චර count එකක් තමයි තියෙන්නේ කියන එක. එහෙනම් අපිට ඒ වෙලාවේ එවැනි අවස්ථාවන් වලදී අපිට මේ for loop එක භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. right එතන for loop එකේ සැකස්ම මෙන්න මේ විදිහයි. for loop එකක් බොහොම සරලයි. while loop එක වගේම තමයි ළමයි. ඒ statement ඒ විදිහටම තමයි ගත වෙන්නේ. execution එක සිද්ධ වෙන්නේ. මෙතනදී එනවා start එකෙන් එනවා. start එකෙන් ආපු ගමන්ම තියෙනවා condition එක. ඒක අදාළ condition එක true වුණොත් මෙන්න මෙයාගේ next level එකට statement execution එකට යනවා. ඊට පස්සේ ආයෙමත් මේ condition එකට එනවා sequence එකට එනවා
ඒකෙන් ආයමත් through උනොත් ඔහම දිගටම කරගෙන යනවා රවුම විදියට iteration එකක් විදියට යම් කිසි අවස්ථාවකදී මේ condition එක false වුණාම මොකද වෙන්නේ? ඒක terminate වෙලා යනවා. මුල්ම අවස්ථාවේ වුණා false වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ විදියට terminate වෙනවා. right. දැන් අපිට ওই කතාව බොහොම පැහැදිලි. එහෙනම් දැන් මම ඔයාලට chance එක දෙනවා ළමයි. මෙන්න මේ for loop එක තේරුම් ගන්නට. for loop එක තේරුම් අරගෙන කවුරු හරි ළමයෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේක මෙහෙමයි වෙන්නේ කියන එක. right. හොඳට ස්ටඩි කරන්න බලන්න මේ for loop එක මොකක්ද කියලා. first example එක ගන්න යන්න එපා. second example එක ගන්නකො fruit example එක ගන්නකො. fruit example එක ගන්න. fruit example එකේ තියෙන ඔයාලට පේන්න බොහොම පැහැදිලිව list එකක් තියෙනවා. ඒ list එකේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මම මේ 4 එකෙන් කරන්නේ මොකද්ද? 4 කියලා අර fruits කියන 3 දෙනාව කරකවනවා. අවස්ථා 3කදී කරකවල ඉවරලා මොකද කරන්නේ? අර fruit print කරන එක. හරිම සරලයි. එතකොට මේ ඔයාලට මෙතනදී පේනවා මෙන්න මේ මෙයා අමතක කරන්නකෝ. මෙයා අමතක කරලා දාන්නකෝ පැත්තකින්. right? එතකොට මෙයාගේ මොකද වෙන්නේ? මේ fruit කියන variable එකේ array එකේ තියෙනවා already banana, apple, mango කියලා 3 දෙනෙක්. එහෙනම් එයා දන්නවා සරලවම මේක 3 වතාවයි කරගෙන්න ඕන කියන එක. ඇයි? predefined variable මේ predefined values අපිට පුළුවන් for එක හරහා මේ list එකක් දිගාරින්න 1 by 1. හරිද? list එකක් අපිට දිගාරින්න පුළුවන් එකෙන් එකට යන්න කියලා. එහෙනම් එතනදී අපිට පුළුවන් මොකක් කරන්නද? එකෙන් එක ගන්න. right. දැන් ඔන්න ඔක තමයි ඔතන කතාවේ පැහැදිලි කිරීම. දැන් හොඳට බලන්න මෙතන මේක භාවිතා කරලා තියෙන ආකාරය. මේකේ ළමයි ඔයාලට හොඳට පේනවා මම පොඩ්ඩක් මෙයාව පැත්තකින් තියන්න කිව්වේ ඒකයි. මේකේදී ඔයා බලන්න හොඳට අපේ values ඒ කියන්නේ මේ list එක තියෙන variable එකේ නම. list එක තියෙන variable එකේ නම මොකද්ද? fruits s අකුරත් එක්ක ඉන්නේ. right? fruits. ඊළඟට ළමයි මෙතන මොකක්ද තියෙන්නේ? fruits ඊළඟට මොකක්ද තියෙන්නේ? fruit. හරි. දැන් මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? එහෙමනම් මෙතනදී අපි දීලා තියෙන ළමයි list එකක්. ඒ list එක දිගෑරලා අරගෙන ඒ list එකේ තියෙන එක්කෙනා value එක තමයි අපිට මෙතනදී print කරන්න කියලා තියෙන්නේ. හරි? එක්කෙනා තමයි මෙතනදී print කරන්න කියලා තියෙන්නේ. එහෙමනම් මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මෙයාව අපි assign කරලා තිනවා මෙතෙන්ට. මෙයාගේ තියෙන පළවෙනි list එකේ තියෙන list එකෙන් එකෙන් එක දිගෑර මෙයා මොකද කරන්නේ? මේක කරගෙන වාරයක් පාසා list එකෙන් ඉන්න කෙනා දිගෑර මෙයාට දෙනවා. මෙයා හරහා ගිහිල්ලා මෙතෙන්ට print කරනවා. මෙයාට දෙනවා. මෙයා print කරනවා. ආයිමත් දෙනවා. මෙතන තියෙද කියලා බලනවා. තියෙනවා. ආයිමත් මෙයාට දෙනවා. මෙතෙන්ට ගිහිල්ලා දෙනවා. ආයිමත් බලනවා තියෙනව නම් දුන්නා print කරා. අන්න ඒ විදිය තමයි ඕකෙදි මේ list එකකදී යන්නේ. හැබැයි මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? first example එකේදී මෙතන ළමයි යන්නේ letter එකෙන් letter එකට. අපි දීලා තිනවා word එකක්, string එකක් දීලා තියෙනවා, list එකක් නෙවෙයි. පැහැදිලිද? string එකක් දීලා තියෙනවා. string එකේ තියෙන්නේ 1 by 1. මේක එක string එකක් y t h o n separate strings. separate characters, separate letters. එහෙනම් එයා කරන්නේ මොකද? අපි දෙයිලා තියෙන value එක දිගෑරලා letters වලට අරගෙන ඒ letter එකෙන් letter එක current letter එක කියලා මේ p
python line by line print කරන එක තමයි පළවෙනි example එකකින් සිද්ධ වෙන්නේ. right? එහෙනම් ඔය දෙකම කරලා බලන්න. මෙතනදී මතක තියාගන්න countable නෙමෙයි 1 2 3 4 5 6යි. 6යි 6 වතාවක් යන්න තියෙන්නේ. මේකෙදි මොකද වෙන්නේ? 1 2 3යි 3 වතාවක් යන්න තියෙන්නේ. හරිම සරලයි. right. කරගෙන යන්න බලන්න. very good. එතකොට දැන් අපි ඊළඟ දවසේදී අපි සාකච්ඡා කරනවා ළමයි අපි මේ ලූප් වල තියෙන ඉතුරු ඒරියා එක ඉතුරු කොච්චරක් ප්‍රමාණයක් තියෙනවද අපිට තව විවිධ මේ ලූප්ස් භාවිතා කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඊළඟට මොකද අපිට ඕන නම් පුළුවන් මේ ටර්ම් මේ ලූප් එක එක්සිකියුට් වෙද්දී කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනට කලින් ටර්මිනේට් කරන්න පුළුවන් ඕන නම් විවිධ ස්ටේට්මන්ට් වර්ග තියෙනවා. අපි මේ ස්ටේට්මන්ට් වර්ග භාවිතා කරමු. ඒවා මොනවද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඉන් අනතුරුව ඊට පස්සේ සතියේ අපි සාකච්ඡා කරන වෙන ලබන සතියේ සාකච්ඡා කරනවා කොහොමද මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටේෂන් කියන එක බිල්ඩ් වෙලා තියෙන කියන කාරණාව. එතකොට අපි ඉදිරි සති දෙක තුන ඇතුළත මේ ලූප් ගැන සාකච්ඡා කරලා ඔබ්ජෙක්ට් ඔරියන්ටේෂන් ගැන කතා කරලා අපි යනවා අපි මේ සාකච්ඡා කරගෙන ආපු විදිහට පළවෙනි දවසේ අපි සාකච්ඡා කරපු විදිහට අපි කැල්කියුලේටර් එකක් පටන් ගත්තා. ඒ කැල්කියුලේටර් එක graphical user interface සරහා කොහොමද මේක define කරන්නේ කොහොමද ඒකේ programming එක කරන්නේ සහ මේ loop මේ අපි සාකච්ඡා කරපු සියලුම දේක් මෙතනදී ඕන වෙනවා loop ඊළඟට conditional statement ඊළඟට operators වර්ග ටික ඔය සියලුම දේවල් ටික අපිට ඕන වෙනවා variables ඒ සියලුම දේවල් ටික අපිට ඕන වෙනවා මේ වැඩේ කරන්න ඊට අමතරව තව extra knowledge එකකුත් ඕන වෙනවා අපි ඒ ගැනත් කතා කරමු මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න කමෙන්ට් කරලා අපි ඉන් එහාට මේ සතියෙන් පස්සේ අපි ඊළඟ සතියේදී මෙතනින් එහාට කන්ටිනියු කරමු ඉතුරු ලූප් එකේ මේ ලූප් පාඩමේ ඉතුරු ටික සහ ඉන් එහාට ඔබ්ජෙක්ට් ඔරියන්ටේෂන් ගැන right බොහොම ස්තුතියි අපි අදට මෙන් හමාර කරමු